ජේසු පිහිටයි. මේ අපි ගත කරමින් ඉන්නේ පෙරමග සූදානම් වල 3 වන සතිය. මේ සතිය අපගේ තේමාව වෙන්නේ දේව මෑණියන්ගේ ස්වාමියාණෝ ක්‍රිස්තුන් වහන්සේ කියන තේමාව. අපි දන්නවා දෙවියන් වහන්සේගේ කැඳවීම, දෙවියන් වහන්සේගේ පණිවිඩය දේවදූතයා හරහා දේව මෑණියන්ට ලැබෙtti එතුමිය ඒ කැඳවීමට මහා එහියාවකින් පිළිතුරු දුන්නා. ආමෙන් කියලා කිව්වා. ඒ ලබා දීපු පිළිතුරට එතුමිය කුරුසගස පාමුල දක්වාම විශ්වාසවන්ත වුණා. එතනිනුත් නැවතුනේ නැහැ. අවසානයේ ශුද්ධාත්මයන් වහන්සේගේ මහා වැකිරීම වෙනකම් ශ්‍රාවකින් එක්ක දෙවියන් වහන්සේගේ සැලැස්ම දිහා එතුමිය බලාගෙන හිටියා. උන්වහන්සේගේ සැලැස්මට අවනත වෙමින් උන්වහන්සේ දිහා ඇදහිල්ලෙන් බලාගෙන සිටියා. දේව අම්මා එතුමියගේ මුළු ශරීරයම, මුළු ආත්මයම, මුළු මනසම දෙවියන් වහන්සේට බාර කරා. දෙවියන් වහන්සේට පවරලා දුන්නා. මේ මම ඔබ වහන්සේගේ දාසිය වෙමි කියලා දෙවියන් වහන්සේට යටත් වුණා. අද එතුමිය ස්වර්ග රැජිනිය ලෙස ස්වර්ග සේනා සමූහය සමග දෙවියන් වහන්සේට නොනවතින ප්‍රශංසාවක යෙදিলা ඉන්නවා. මේ අපි සූදානම් වෙන්නේ එතුමිය සමග දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්නටයි. අපි ගායනා කරමු පුබුදු ගීයංක 131 ඒ ගීතිකාව සමගින් අපි සුළුහොටක් දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්නට යොමු වෙමු. දිනු ඔබ සුන්දරත්වයෙන් තාත්තේ ආදර දේවපියේ පුබුද මුලොව ඔබ සුන්දරත්වයෙන් වෙමු කෙතුදුවරු යොමුන් වියේ ඔබගේ කැමැත්ත සිදු වේවා ඔබගේ කැමැත්ත සිදු
පසුගිය සතියේ අපගේ තේමාව වුණේ ක්‍රිස්තුන් වහන්සේ ස්වාමියාණෝය, ක්‍රිස්තුන් වහන්සේගේ ස්වාමියාණෝ දෙවියන් වහන්සේය කියන තේමාව. ඒ තේමාවදී අපි දැක්කා යේසුස් වහන්සේ උන්වහන්සේ කියපු දේවල් තුල, උන්වහන්සේ කරපු දේවල් තුල, සහ උන්වහන්සේගේ ජීවිතයේ සිදුවෙච්ච දේවල් තුල දෙවියන් වහන්සේට කොහොමද ස්වාමීත්වය දුන්නේ කියලා. ඒ වගේම මේ තේමාව ඔස්සේ අපි ආපසු හැරිලා බැලුවා අපේ ජීවිත දිහාත්. අපිත් පිවිතුණු ජීවිත අත්දැකීමට පැමිණෙද්දී අපේ පදනම වුණෙත් ක්‍රිස්තුන් වහන්සේව ස්වාමියාණෝ ලෙස බාර ගැනීම කියලා. ඉතින් මේ දවසේදී මේ සතියේදී අපිට යොමුවක් ලැබුණා අපේ කැපවීමේ මොහොත නැවත සිහිපත් කරන්නට. ක්‍රිස්තුන් වහන්සේට මුළුමනින්ම කැප වෙද්දී, උන්වහන්සේට ස්වාමීත්වය බාර දෙද්දී අප තුළ උන්වහන්සේට තිබිච්ච ආදරය, උන්වහන්සේ කෙරෙහි තිබුණු ජෝලිතකම, උද්‍යෝගය අදටත් ඒ විදිහටම තිබෙනවාද කියලා සොයා බලන්නට, විමසන්නට පසුගිය සතිය අපිට යොමුවක් ලැබුණා. ඒ වගේම උන්වහන්සේට ස්වාමීත්වය දුන්නත් මේ ගෙවුණු කාලේ ආපසු හැරිලා බලද්දී නැවත උන්වහන්සේගේ මේ ස්වාමීත්වය අරගෙන මම මගේ ජීවිතේ පාලනය බාරගත්ත තැන්, නැත්නම් තවත් කෙනෙක්ට මගේ ජීවිතේ පාලනය බාර දීපු තැන් ගැන මනස්ථාපනය වෙන්නට අපිට යොමුවක් ලැබුණා. අපිට පුළුවන් වුණාද ඒ අත්දැකීමට ඇතුළු වෙන්නට, මනස්ථාපනය වෙන්නට අපිට හැකි වුණාද කියලා අපිට ආපසු හැරී බලන්නට පුළුවන් වුණාද පසුගිය සතියේ. ඒ ආපසු හැරී බැලීමත් එක්ක මේ සතියේ වචනයට යොමු වෙන්නට අපි සුළු මොහොතක් ශුද්ධාත්මයන්න් වහන්සේගේ උදව් පතමු. ශුද්ධාත්මයන්නි, දේවමෑණියන්ගේ ස්වාමියාණෝ ක්‍රිස්තුන් වහන්සේ කියන අත්දැකීමට මේ සතියේදී ඇතුළු වෙන්නටත්, දේවමෑණියන්ගේ ජීවිත අත්දැකීම අපට අභියෝගයක් කරගනිමින් ක්‍රිස්තුන් වහන්සේට ස්වාමීත්වය දෙන්නටත් අපට මේ සතිය පුරා අපේ ජීවිත කාලය පුරාවටම අපිට උදව් වූ මැනව. මේ මොහොතේ අප සියලු දෙනාවම වසාගත මැනව. ආමෙන්. ආදිමව්පියන් දෙවියන් වහන්සේට අකීකරු වෙද්දී දෙවියන් වහන්සේ පොරොන්දු වුණා මුළු මිනිස් සංහතියම ගලව ගන්නට ගැලවුම් කරුවාණන් කෙනෙක්, මෙසියස් වහන්සේ කෙනෙක් ලෝකයට දෙන බවට. ඉතින් මේ ගැලවීමේ පොරොන්දුව දිහා මුළු ඊශ්‍රායල් ජාතිකයන් හැම කෙනෙක්ම බලාපොරොත්තු වෙන්න හිටියා. විශේෂයෙන් හැම ඊශ්‍රායල් කාන්තාවක්ම ආශාවෙන් බලාගෙන හිටපු දෙයක් තමයි මෙසියස් වහන්සේගේ අම්මා වීමේ ඒ ආශාව, ඒ බලාපොරොත්තුව. හැබැයි දේව මෑණියන්ට ඕනුනේ මෙසියස් වහන්සේගේ අම්මා වෙනවට වඩා ඒ දෙවියන් වහන්සේගේ දාසිය වෙන්නට. දෙවියන් වහන්සේට ඒ බහැපත්කම ප්‍රසන්න වුණා. එතුමියව තෝරගත් දෙවියන් වහන්සේ හැම ස්ත්‍රීන් අතරින්ම ආශිර්වාදය ලැබලා දේව මෑණියන්ව ක්‍රිස්තුන් වහන්සේගේ අම්මා වෙන්නට දෙවියන් වහන්සේ තෝරගත්තා. අපි දන්නවා ක්‍රිස්තුන් වහන්සේ කියන්නේ ශුද්ධෝත්‍රීත්වයේ දෙවනි තැනන් වහන්සේ. උන්වහන්සේ දෙවියන් වහන්සේ. ඒ දෙවියන් වහන්සේ දේව මෑණියන්ගේ කුස තුල මාංශගත වුණා, මිනිසෙක් වුණා. සදාකාලික දෙවියන් වහන්සේ කාලික මිනිසෙක් ලෙස දේව මෑණියන්ගේ කුසෙහි පිළිසිඳුණා. එනිසා සභා මාතාව දේව මෑණියන්ව හඳුන්වනවා තෙෝටොකස් කියන ග්‍රීක වචනයෙන්. තෙෝටොකස්, මේ ග්‍රීක වචනේ තේරුම තමයි දෙවියන් වහන්සේට උපත දුන් තැනැත්තිය. දෙවියන් වහන්සේට උපත ලබා දුන් තැනැත්තිය. දේව අම්මා, දෙවියන් වහන්සේගේ මෑණියන්, දෙවියන් වහන්සේගේ අම්මා. දේව අම්මා, දෙවියන් වහන්සේගේ අම්මා කියලා ස්ථීර කරන දේව වචනේ කොටසකට අපි දැන් සවන් දෙන්නට යනවා. අපි කියවමු ශුද්ධවර ලූක් පළමුවන පරිච්ඡේදය 39 වන වගන්තියේ සිට 45 වන වගන්තිය දක්වා. දින ගණනකට පසු මරියතුමී නැගිට ජුදා කඳුකරයෙහි නුවරකට යොහුව ගොස් සෙකරියස්ගේ ගෙට ඇතුළු වී එලිසබෙත් හට ආචාර කළාය. එලිසබෙත් මරියතුමියගේ ආචාර බස් ඇසූ කල ඇගේ කුසෙහි දරුවා ඉපිලෙන්නට වන. එවිට එලිසබෙත් ශුද්ධාත්මයන්ගෙන් පූර්ණව මහා හඬින් උදන් අනමින් ඔබ වනිතාවන් අතර අතිශයින් ආශිර්වාද ලද්දීය. ඔබ කුසෝත් දරු ඵලයේද ආශිර්වාද ලද්දේය. මාගේ සමිදානන් වහන්සේගේ මෑණියන් මා වෙත පැමිණීමට තරම් මම කවරෙක්ද? මක්නිසාද ඔබේ ආචාර හඬ මා සවන්ගත වූ කෙනෙහිම මා කුසෙහි දරුවා ප්‍රීතියෙන් ඉපිලී ගියේය. සමිදානන් වහන්සේගේ නාමයෙන් තමන් හට දුන් පොරොන්දුව ඉටුවන්නේමයයි විශ්වාස කළ තැනැත්ති භාග්‍යවන්තයයි කීවාය.
අපි දන්නවා එලිසබෙත් තුමිය බොහෝ වයස්ගතව සිටියත් එතුමියට දරුවෙකු හිටියේ නැහැ. නමුත් දෙවියන් වහන්සේ මහලුව සිටියේදීත් ඇයට දරුවෙකු දෙමින් ආශිර්වාද කළා. එලිසබෙත් තුමියගේ ස්වාමියාණෝ දෙවියන් වහන්සේ. එතුමිය ඔබ දකින්නට දේවමෑණියන් පැමිණෙද්දී එලිසබෙත් තුමිය දේවමෑණියන්ව ආමන්ත්‍රණය කරන්නේ පිළිගන්නේ හරි පුදුමාකාර වචනයකින්. මාගේ සමිදානන් වහන්සේගේ මෑණියන් මා වෙත පැමිණීමට තරම් මම කවරෙක්ද? සමිදානන් වහන්සේගේ මෑණියන්, දේව අම්මා දෙවියන් වහන්සේගේ මෑණියන් බව, දෙවියන් වහන්සේගේ අම්මා බව එලිසබෙත් තුමියත් එතුමියගේ වචන වලින් ස්ථීර කරනවා. ඒ නිසා අපට පැහැදිලි, දේව වචනිනුත් පැහැදිලි වෙනවා. දේව අම්මා දෙවියන් වහන්සේගේ අම්මයි කියලා. අපි දැන් යොමු වෙන්නට යන්නේ මේ හැම අත්දැකීමක් එක්ක දේවමෑණියන්ගේ ඇතුළාන්තය කොහොමද කියලා බලන්නටයි. අපි කියවමු ශුද්ධවර ලූක් පළමුවන පරිච්ඡේදය 34 වන වගන්තියේ සිට 38 වන වගන්තිය දක්වා. එවිට මරියතුමී දේවදූතයාට කතා කොට මට පුරුෂයෙකු නැති බැවින් මෙවැන්නක් කෙසේ විය හැකිදැයි ඇසුවාය. දේවදූතයා ඇයට උත්තර දෙමින් ශුද්ධාත්මයන්න් වහන්සේ ඔබ කෙරෙහි පහළ වනසේක. පරමෝත්තමයන්ගේ ආනුභාවයද ඔබ වසා ගන්නේය. එයින් උපදින පරිශුද්ධ දරුවා දෙවියන් වහන්සේගේ පුත්‍රයාණෝයයි කියනු ලබනසේක. බලන්න ඔබේ ඥාතිවරිය වන එලිසබෙත් ඇගේ මහලු වයසේදී පුතෙකු පිළිසිඳ ගත්තාය. වඳයයි කී ඇයට දැන් සවැනි මාසයය. මක්නිසාද දෙවියන් වහන්සේට නොකළ හැකි කිසිවක් නැතැයි කීවේය. මරියතුමී කතා කරමින් බලන්න මම සමිදානන් වහන්සේගේ දාසිය වෙමි. ඔබ පැවසූ ලෙසම මට ඉටු වේවායි කීවාය. එවිට දේවදූතයා ඈ කෙරෙන් වෙන්ව ගියේය. අපි දන්නවා ඒ කාලේ වහල් සේවාව පැවතිච්ච කාලයක්. ස්වාමියා දාසියා කියන සම්බන්ධකම නිතර දක්නට ලැබුණ දෙයක්. ඒ කාලේ දාසයෙකුට කිසිම අයිතිවාසිකමක් තිබුණේ නැහැ. අඩුම තරමේ තමන්ගේ ජීවිතයටවත්. දාසිකුගේ ජීවිතය සම්බන්ධ හැම තීරණයක්ම ගත්තේ ස්වාමියා. ස්වාමියා කියන ඕනම දෙයක් කරන්න දාසයෙක් බැඳිලා හිටියා. එහෙනම් දේවමෑණියෝ දෙවියන් වහන්සේට කතා කරලා උන්වහන්සේට කියන්නේ මේ මම ඔබ වහන්සේගේ දාසිය වෙමි කියලා මේ හැම පසුබිමක්ම දැනගෙනයි. ඒ නිසා අපිට පැහැදිලි මේ වචනත් එක්ක දේවමෑණියෝ දෙවියන් වහන්සේට සම්පූර්ණයෙන්ම තමන්ව පවරලා දුන්නා. තමන්ගේ හැම අයිතිවාසිකමක්ම උන්වහන්සේට පවරලා දුන්නා. තමන්ගේ ජීවිතය සම්බන්ධ ඕනෑම තීරණයක් ගන්න දෙවියන් වහන්සේට අයිතිය දුන්නා. සම්පූර්ණයෙන්ම දෙවියන් වහන්සේට යටත් වුණා. සාමාන්‍යයෙන් දාසයෙක් තමන්ගේ ස්වාමියා කියන ඕනෑම දෙයක් කරන්නට එකඟ වෙලා ඉන්නවා. දේවමෑණියනුත් දෙවියන් වහන්සේට එලෙසින් එකඟ වෙලා හිටපු බව අපට පැහැදිලි වෙන මොහොතක් තමයි සිදුවීමක් තමයි කානානුවර විවාහ මංගල්‍ය උත්සවය. අපි මේ සිදුවීම දන්නවා. මිදිවුෂ නැති වෙද්දී සේවකයින්ට කතා කරලා දේවමෑණියන් ඔවුන්ට කියන්නේ මෙතුමාණන් ඔබට කියන ඕනෑම දෙයක් කරන්නට කියලා. ඕනෑම දෙයක්. කොයි දෙයක් වුවත්. එකෙන් අපිට පැහැදිලි වෙනවා සම්පූර්ණ යටත්භාවය, සම්පූර්ණ විශ්වාසය. ක්‍රිස්තුන් වහන්සේ යමක් කියනවද ඒ ඕනම දෙයක් කරන්නට දේවමෑණියන් ලෑස්ති වෙලා හිටපු බව අපිට මේ සිදුවීමත් එක්ක පැහැදිලි වෙනවා. දෙවියන් වහන්සේට ස්වාමීත්වයේ දීපු දේවමෑණියන්ගේ ජීවිතේ අපිට දක්නට ලැබෙන උච්චතම සිදුවීම තමයි කුරුසිය පාමුල අත්දැකීම. අපි දන්නවා මේ මුළු සිද්ධිය පුරාවටම දේවමෑණියන් කොහොමද දෙවියන් වහන්සේට අවනත වුනේ කියලා. දෙවියන් වහන්සේගේ සැලැස්මට යටත් වෙලා හිටියේ කියලා. කුරුස ගසේදී ප්‍රේමවන්ත ශ්‍රාවකයව පෙන්නලා ජේසුස් සමිඳුන් කියද්දී මෙන්න ඔබේ පුත්‍රයා, මෙන්න ඔබේ මෑණියෝ කියලා දේවමෑණියන්ට සිදු වුණා තමන්ගේ පුතාට තිබිච්ච අයිතියනොත් හිස් වෙන්නට. කුරුස ගසේදී ජේසුස් සමිඳානෝ එතෙක් තිබිච්ච ඒ ලේනෑකම, පවුලේ සම්බන්ධකම පවා නතර කළා වගේ කියලායි අපිට දැනෙන්නේ. ඒ වගේම අලුත් ලේනෑකමකට, අලුත් කැඳවීමකට දේවමෑණියන්ව කැඳවපු මොහොතක්. දේවමෑණියන්ට ආරාධනා කරපු මොහොතක් ඒක. ඒ තමයි ශ්‍රාවක සංඝයේ අම්මා වෙන්නට, ශ්‍රාවකයන්ගේ අම්මා වෙන්නට. අලුත් කැඳවීමක්. දේවමෑණියන්
දෙවියන් වහන්සේට ස්වාමීත්වය දුන්නා. ක්‍රිස්තුන් වහන්සේට ස්වාමීත්වය දුන්නා. උන්වහන්සේ කුරුස ගස්සේ ඉඳලා පවසපු බාර දීපු ඒ අලුත් කැඳවීමටත් එතුමිය ආමෙන් කිව්වා. ඒ කැඳවීමත් එතුමිය බාරගත්තා. දෙවමෑණියෝ අපෙන් ඉල්ලන දේ මෙතුමාණන් ඔබට කියන කොයි දෙයක් වුවත් කරන්න කියන දේ. දෙවමෑණියෝ එසේ කළා. එතුමියට එතුමිය ජීවත් වෙච්ච පරිසරයෙන්, සමාජයෙන්, ලෝකයෙන් එතුමියගෙන් ඉල්ලපු දේවල් වලට, එතුමියට කරන්න කියලා කියපු දේවල් වලට වඩා දෙවියන් වහන්සේ කියන දේ කරන්නට එතුමිය සූදානම් වෙලා හිටියා. ඒ දේ එතුමිය කළා. ඒ නිසා අද දවසේදී එතුමිය අපිටත් ආරාධනා කරන්නේ අපේ ජීවිත සිතුවීම් වලදී අපටත් උත්තර දෙන්න, පිළිතුරු දෙන්න ගොඩක් අය ඉන්නට පුළුවන්. මේ දේ කරන්න, මේ දේ කියන්න, මේ දේ අහන්න කියලා ඒ අය අපට ඉදිරිපත් කරන්න පුළුවන්. නමුත් ඒ හැම දෙයකටම වඩා දෙවියන් වහන්සේ මොකක්ද මට කියන්නේ කියලා අහන්නට අපි සූදානම්ද? දෙවියන් වහන්සේ ඒ කියන දේ කරන්නට අපි සූදානම්ද? මේ සතියේදී විශේෂයෙන් අපි මේ පිළිබඳව විමසන්නට යනවා. ක්‍රිස්තුන් වහන්සේට ස්වාමීත්වය දීපු දෙවමෑණියෝ එතුමියට තිබිච්ච අයිතිවාසිකම් උන්වහන්සේට පවරලා දුන්නා. එතුමියගේ නිදහස් කැමැත්ත, ආශාව දෙවියන් වහන්සේට කැප කරා. ප්‍රීතියෙන් දුක් විඳින්න සූදානමින් හිටියා. එනිසා මේ වසරේ අපිත් අපේ කැපවීම අලුත් කරමින් ක්‍රිස්තුන් වහන්සේව අපේ ජීවිතයේ ස්වාමියාණෝ ලෙස බාර ගන්නට යනවා. එසේනම් ලෑස්තිද අපිත් දේව අම්මා වගේ අපේ අයිතිවාසිකම් ක්‍රිස්තුන් වහන්සේට පවරන්නට, අපේ නිදහස් කැමැත්ත, අපේ ආශාවන් උන්වහන්සේට දෙන්නට, ඒ වගේම ප්‍රීතියෙන් දුක් විඳින්නට අපි ලෑස්තිද කියලා මේ සතියේ අපි අපිවම සෝදිසි කරගන්නට යනවා. සතියේ සුපුවත ප්‍රායෝගික කරන්නට දෙවමෑණියන් අපෙන් ඉල්ලපු ඒ ඉල්ලීමට නිතර අහුම්කම් දෙමු. ජේසුස් සමිතුන් මට මොනවද කියන්නේ? මට මොකක්ද අන්න කරන්නේ? මම මොනවා කරනවටද උන්වහන්සේ කැමති කියන වචනයට උන්වහන්සේට නිරන්තරයෙන් අහුම්කම් දෙන්නට අපි මේ සතියේ යොමු වෙමු. ක්‍රිස්තුන් වහන්සේ කියන දේ කරන්නට, උන්වහන්සේ අන කරන දේ කරන්නට අපි මේ සතියේ විශේෂ පියවරයන් ගනිමු. ඒ වගේම ශුද්ධාත්මයන් වහන්සේට කියමු දෙවමෑණියන් සමග බෙදාගත්ත හිස්වීමේ තෑග්ග මේ සතියේ විශේෂයෙන් අපිත් එක්ක බෙදා ගන්නට කියලා. යම් අය සමග අපි එකමුතු වෙන්න අමාරුකම් අත්දකිනවා නම් අපි උන්වහන්සේගෙන් ඉල්ලමු. දෙවමෑණියන් සමග බෙදාගත්ත ඒ හිස්වීමේ තෑග්ග අපිට විශේෂ ආකාරයෙන් මේ දිනේදී, මේ කාලයේදී අපත් එක්ක බෙදා ගන්නට කියලා ශුද්ධාත්මයන් වහන්සේට අපි යාඥා කරන්නට යමු වෙමු. හොඳයි. පුංචි දරුවෙක් තමන්ගේ අම්මාගේ අතේ ඉන්නේ නැති ඒ දරුවා කිසිම දෙයකට බය වෙන්නේ නැහැ. අපට ලෝකේ මොනතරම් අන්ධකාරය පිරලා තිබුණත්, මොනතරම් අමාරු අත්දැකීම් පිරලා තිබුණත් අම්මා කෙනෙක්ගේ අතේ ඉන්න දරුවෙක් හැම මොහොතකම සංසුන්, හැම මොහොතකම ප්‍රීතියෙන්. ඒ වගේමයි දෙවමෑණියන්ගේ අත්දැකීමත්. ක්‍රිස්තුන් වහන්සේගේ දෑතේ, දෙවියන් වහන්සේගේ දෑතේ එතුමියත් දරුවෙක් වගේ රැඳී සිටියා. හැම ජීවිත සිද්ධියක් එක්කම සංසුන්ව සිටින්නට, ප්‍රීතියෙන් සිටින්නට ඒ නිසා එතුමියට හැකි වුණා. ඒ නිසා අපිත් ඒ අත්දැකීමට ඇතුළු වෙමු. අපේ ජීවිතවල අයිතිය, අපේ ජීවිතයේ සමිදානන් වූ ක්‍රිස්තුන් වහන්සේට ඔප්පු කරමින්, උන්වහන්සේට පුද කරමින් මව් තුරුලේ සැනසීලා ඉන්න දරුවෙක් වගේ දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්නටයි අපි මේ සූදානම් වෙන්නේ. දෙවමෑණියෝ දෙවියන් වහන්සේගේ හස්තයේ දරුවෙක් වගේ රැඳී සිටමින් හැම මොහොතකම ප්‍රීතියෙන් දෙවියන් වහන්සේට උදාන ගීත ගායනා කළා වගේ අපේ ජීවිතේ හැම සිතුවීමක් තුළම ක්‍රිස්තුන් වහන්සේට ස්වාමීත්වය බාර කරමින් මව් තුරුලේ සැනසී සිටින දරුවෙක් වගේ දෙවියන් වහන්සේට ප්‍රශංසා කරන්නට අපි පුබුදු කී අංක 229 ගායනා කරමින් සුළු මොහොතක් ප්‍රශංසා කරමින් මේ සතියේ සුපුවත අපි අවසන් කරමු. ඔබ සැමට ජේසු පිහිටයි. හදවත මගේ සමිඳුන්ගේ ගුණ පසසන්නේ විමුක්තියේ සමිදානන්ගෙන් උදම් මනන්නේ අත්බව මාගේ සමිදානන්ගෙන්
පුවත බිහි කළ අම්මා වෙත දිවි ඔසවා ඇගියත් බව හා මුසුවේ මුළුව වෙත මානගමු ඉබැලින් අපි මරිය තුමිය වාගේ වෙමු සමිදානු කුළුණු සිතින් තම දාසියගේ බලාවදාලෝ දීනතාව ගැන සිතා මහත්සේ අදද මදුතලුව සෑම පරපුරක් යුගයක් පාසා භාග්‍යවන්තියයි අමතනු ඇත මට පවසා මා උදෙසා විකුමන් පෑවෝ සුරවිරුවෝ පරිශුද්ධයානෝ එතුමානන්ගේ නාමය වන්නෝ මෙත් කරුණාවෙන් පිරිදයා ගුණ එතුමානන්ගේ පරපුරකින් පරපුරකට නිති පැතිරෙන්නේ ආදිපිතුරු ආබ්‍රහම් හා පරපුරට එදා දුන් පොරොන්දුවක් විදේ පරිදිම අචලව සැමදා තෝරාගත් සිය සේවක සෙනගට මහත් පෙමින් දයාව දක්වා පිහිට වූ සමිදානෝ පාවිකුමන් සිය බාහු බලෙන් උඩඟු සිතැත්තන් විසිරවෝ හරා සිටින සිංහාසනයන්ගෙන් රජවරු ඉවතට ඇද දැමුවෝ තෘප්තිමත් කර සාගිනි වූවන් ධනපතියන් හිස් කර යව්වෝ පීඩාවට පත් පීඩිත ජනයින් ඉහළට නංවා උසස් කළෝ එබැවින් අපි මර